දරුවනේ අපි NPR අංකණය මගින් ඒ කියන්නේ සංකරණවල තුන්වන ප්‍රමේය මගින් හදන ඊළඟ උදාහරණය මේ උදාහරණය ලියා ගන්න 1 2 3 4 5 6 7 8 යන සංඛ්‍යා අතරින් එකම අංකය නැවත නොයෙදෙනසේ අංක 3ක් සහිත සංඛ්‍යා කොපමණ ගණනක් සෑදිය හැකිද? ඒකේ රෝමිලක එක අහනවා ඉන් 600ට අඩු සංඛ්‍යා ගණන කීයද? ඔත්තේ සංඛ්‍යා ගණන කීයද? ඉරට්ටේ සංඛ්‍යා ගණන කීයද? පහේ ගුණාකාර ගණන කීයද? ආදී වශයෙන් ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි බලමු මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියන එක. අපි දැන් ඉන්නේ සංකරණවල තුන්වන ප්‍රමේය යටතේ. එනම් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් r ප්‍රමාණයක් තෝරාගෙන එම r ප්‍රමාණය සරල රේඛාවක පිළියෙල කළ හැකි ආකාර ගණන NPR මගින් දැක්වෙනවා. මම උඩින්ම ලියන ප්‍රමේය NPR සමානයි n ගේ ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය. මෙන්න මේ ආකාරයෙන් තමයි NPR යෙදෙන්නේ. හොඳයි දරුවනේ අපි දැන් බලමු රෝමිලක් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඉලක්කම් 8න් අංක 8න් හදන්න පුළුවන් අංක 3 සංඛ්‍යා ගණන අංක 3 සංඛ්‍යා ගණන දරුවනේ මෙතන එකිනෙකට වෙනස් ඉලක්කම් 8ක් තියෙන්නේ. ඒ ඉලක්කම් 8න් අංක 3ක් ඉලක්කම් 8න් අංක 3ක් තෝරාගතයි ක්‍රම ගණන 8p3යි. සරල දෙයක්. සුළු කරන්න 8 ක්‍රමාරෝපිතය බෙදීම 8 ඍණ 3 ක්‍රමාරෝපිතය මෙතනින් ලැබෙනවා 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 ක්‍රමාරෝපිතය බෙදීම 5 ක්‍රමාරෝපිතය සුළු කරන්න 5 ක්‍රමාරෝපිතයට 5 ක්‍රමාරෝපිතය කැපෙනවා උත්තරේ 336යි. දරුවනේ මේකේ රෝමිලක එක කොටසක් අපෙන් අහනවා 600ට වඩා අඩු සංඛ්‍යා ගණන 600ට වඩා අඩු සංඛ්‍යා ගණන. එහෙනම් මෙතනදී 600ට වඩා අඩු සංඛ්‍යාවක් හදන්න ඉලක්කම් 3 අංක 3 සංඛ්‍යාවක්. එන පුතේ පළවෙනි හිස්තැනට එන්න පුළුවන් ඉලක්කම් තියෙන්නේ 1 2 3 4 5. මේ ඉලක්කම් අතරින් 1 2 3 4 5 කියන ඉලක්කම් 5 සඳහා පමණයි මේ පළමු හිස්තැන නියෝජනය කිරීමේ හැකියාව පවතින්නේ. පළමු හිස්තැනට එන්න පුළුවන් පළමු අංකය වෙන්න පුළුවන් 1 2 3 4 5 කියන අංක පහෙන් එකක් විතරයි. ඉතිරි අංක 8න් එකක් මෙතනට ගියාම අංක 7යි ඉතුරු වෙන්නේ. ඉතුරු අංක 7න් ඕනෑම දෙකක් මෙතනට එන්න පුළුවන්. ඕනෑම අංක දෙකක් ඉතිරි අංක 7න්. මම මෙතන ලියනවා ඉතිරි 7න් ඕනෑම දෙකක්. ඕනෑම දෙකක්. මෙන්න මේ ආකාරයෙන් ඉන්න පුළුවන්. එහෙනම් දරුවනේ දැන් රෝමිලක්ක එකට අපි බලමු උත්තරේ 600ට අඩු සංඛ්‍යා ගණන 600ට අඩු සංඛ්‍යා ගණන සමානයි. දරුවනේ මෙතන දිනනවා එතකොට පළමු හිස්තැන නියෝජනය කරන්න පුළුවන් ඉලක්කම් 5න් එකකට පමණයි. එහෙනම් 5 p1 වතාවක් ඉතුරු අංක 7න් 7 p2 ඉලක්කම් දෙකක් තමයි ඉතිරි හිස්තැන් දෙකට එන්න පුළුවන්. එහෙනම් මෙයා සුළු කරන්න 5 p1 පහේ ක්‍රමාරෝපිතය බෙදීම 5 ඍණ 1 ක්‍රමාරෝපිතය වතාවක් 7 ක්‍රමාරෝපිතය බෙදීම 4 ඍණ 2 ක්‍රමාරෝපිතය සුළු කරලා ගන්න. මෙතන සුළු 4 ක්‍රමාරෝපිතය එනම් 5 වතාවක් 4 ක්‍රමාරෝපිතය බෙදීම 4 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 ක්‍රමාරෝපිතය බෙදීම 5 ක්‍රමාරෝපිතය 6 වරක් 42යි 42 වැඩි කිරීම 5 210යි. උත්තරේ 210යි. දරුවනේ රෝමිලක්කම් දෙක කොටසදී අහන්නේ ඉහත ඉලක්කම් 3 සංඛ්‍යා අතරින් කොපමණ ගණනක් ඔත්තේ සංඛ්‍යාව වෙනවද කියන එක. අපි දැන් ඒක ගණනය කරමු. අපි දන්නවා ඔත්තේ සංඛ්‍යාවක් නම් අග ඉලක්කම ඉලක්කම් 3 සංඛ්‍යාවේ අග ඉලක්කම
ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුයි. ඒ සඳහා මොකක්ද වෙන්න ඕනේ? මේ හිස්තැන් තුනෙන් තුන්වෙනි ඉලක්කම නැත්නම් අවසාන ඉලක්කම අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. දැන් මෙතනදී බලමු අපි 1 සිට 8 දක්වා ඉලක්කම් අතරින් ඔත්තේ සංඛ්‍යා මොනවද? මෙතනට එන්න පුළුවන්. 1 එන්න පුළුවන්. 3 එන්න පුළුවන්. 5 එන්න පුළුවන්. 7 එන්න පුළුවන්. මෙන්න මේ ඉලක්කම් හතරෙන් ඕනම එකක් තමයි මෙන්න මෙතනට එන්න පුළුවන් වෙන්නේ. 1 3 5 7 කියන ඉලක්කම් හතරෙන්. ඉන් පස්සේ පුතේ අර කලින් සිද්ධිය වගේම ඉතුරු වෙන ඉලක්කම් හතෙන් ඉතුරු ඉලක්කම් හතෙන් ඕනෑම දෙකක් මෙන්න මෙතනට එන්න පුළුවන්. ඉතිරි ඉලක්කම් හතෙන් දෙකක්. මම ලියනවා ඉතිරි හතෙන් ඕනෑම දෙකක්. අපි ගණනය කරමු. එහෙනම් අංක 3 නැත්නම් ඉලක්කම් 3ක ඔත්තේ සංඛ්‍යා ගණන අපිට හදන්න පුළුවන්. ඉලක්කම් 3 ඔත්තේ සංඛ්‍යා ඉලක්කම් 3 ඔත්තේ සංඛ්‍යා අපිට එනවා පුතේ මෙතනින් එනවා 7p2 වතාවක් මෙතන ඉලක්කම් 4න් ඕනෑම එකක් 4p1 සුළු කරන්න 7 ක්‍රමාරෝපිතයේ බෙදීම 4 ඍණ 2 ක්‍රමාරෝපිතය අර්ධැක්වීමෙන් වතාවක් 4 ක්‍රමාරෝපිතයේ බෙදීම 4 ඍණ 1 ක්‍රමාරෝපිතය මෙතන ලැබෙනවා පුතේ 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 ක්‍රමාරෝපිතයේ බෙදීම 5 ක්‍රමාරෝපිතය වතාවක් 4 වතාවක් 3 ක්‍රමාරෝපිතයේ බෙදීම 3 ක්‍රමාරෝපිතය. එතකොට දරුවනේ ඉලක්කම් 3 සංඛ්‍යා වලින් 168ක් ඔත්තේ සංඛ්‍යා වෙනවා. මේක අපිට පැහැදිලිව දකින්න පුළුවන්. ඒ තමයි අපි හැදුවා ඉලක්කම් 3 සංඛ්‍යා 336ක් හැදුවා. ඒ 336න් භාගයක් තමයි මෙතනට අවිලා තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. අපිට ගණනය කිරීමකින් ගන්නත් පුළුවන්. අපිට ඒක හිතලා ගන්නත් පුළුවන්. හිතලා ගන්නත් පුරුදු වෙන්න. මේ ආකාරයෙන් අපි ගන්න ප්‍රතිඵල මම හැම වෙලෙම ඔයගලන්ට කියන්නේ ඒකයි. හිතලා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ ගණනය කිරීම අපිට ඔළුවෙන් දකින්න පුළුවන් වෙනුනේ සිද්ධිය. අපි මේ ක්‍රියාවලියේදී හදන්නේ ඉදිරිය දකින්න පුළුවන් ඉංජිනේරුවන්ව. ඒතර ඒ ක්‍රියාවලිය ඇතුලේ ඉදිරිය දැකීම හැකියාව ඔයගලන්ට තියෙන්න ඕනේ. මේ සූත්‍ර වලින් එන ගණනය කිරීම කොහොමද ඇත්තටම වෙන්නේ කියන දේ. දරුවනේ මේකේ තුන්වෙනි කොටසදී රෝම ඉලක්කම් 3 කොටසදී අහන්නේ අපෙන් ඉලක්කම් 3 ඉරට්ටේ සංඛ්‍යා ගන්න. දැන් අපිට ආවා ඉලක්කම් 3 ඔත්තේ සංඛ්‍යා ගන්න 168ක්. ඒ කියන්නේ මේ ඉහත ඉලක්කම් 8 අතරින් හදන්න පුළුවන් ඉලක්කම් 3 සංඛ්‍යා තිබුණේ 336යි. ඒ 336න් අපිට ඔත්තේ සංඛ්‍යා 168ක් තිබුණා. එහෙනම් අනිවාර්යෙන් ඊළඟ ඉතුරු සංඛ්‍යා ටික 336න් අඩු කරාට පස්සේ ඉතුරු වෙන සංඛ්‍යා 168ට ඉරට්ටේ සංඛ්‍යා වෙන්න ඕන. අපි ඒක ගණනය කිරීමකින් ගමු. මෙන්න මේ ආකාරයෙන් ගණනය කිරීමකින් රෝම ඉලක්කම් 3 මෙන්න මේ ගණනය කිරීම ගන්න. දැන් මම කෙලිම ලියනවා ඉරට්ටේ සංඛ්‍යා ගණන ඉරට්ටේ සංඛ්‍යා ගණන සමානයි අපිට ගන්න පුළුවන්. දැන් එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න අපි දන්නවා අවසන් ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතුයි. ඉහත අංක 8 අතරින් ඉරට්ටේ සංඛ්‍යා තියෙන්නේ 2 4 6 සහ 8 කියන ඉලක්කම් 4 පමණයි. මේ 4 තමයි අවසානයේ එන්න ඕන ඉලක්කම. ඔය 4න් එකක් තමයි අන්තිමට එන්න ඕනේ. එහෙනම් දරුවනේ ඉතිරි ඉලක්කම් 7න් දෙකක් පිළියෙල කළ හැකි ආකාර ගණන වතාවක් ඉරට්ටේ සංඛ්‍යා 4න් එකක් ලබා ගන්න පුළුවන් ආකාර 4p1යි. එන සුළු කරන්න පුතේ නැවතත් එන්නේ 7 ක්‍රමාරෝපිතයේ බෙදීම 4 ඍණ 2 ක්‍රමාරෝපිතය අර්ථ දැක්වීමෙන් NPRහි 4 ක්‍රමාරෝපිතයේ බෙදීම 4 ඍණ 1 ක්‍රමාරෝපිතය සුළු කරලා ගන්න මෙතනින් එනවා උත්තරේ 168යි. ඉහත සංඛ්‍යා 8 අතරින් ඉලක්කම් 3 සංඛ්‍යා
හදාගෙන ඒ අතරින් පහේ ගුණාකාර වෙන සංඛ්‍යා කරුණු කොපමණද කියන එක. දරුවනේ එහෙනම් අපි ගණනය කරලා පෙන්වමු. පහේ ගුණාකාරයක් වීමට අපි දන්නවා අනිවාර්යෙන්ම අවසාන ඉලක්කම පහ හෝ බිඳුව තියෙන්න ඕනේ. දැන් මෙතන බිඳුව නැහැ. පහේ ඉලක්කම විතරයි තියෙන්නේ. එහෙනම් පුතේ අවසාන ඉලක්කම වෙත පැමිණීමේ හැකියාව තියෙන්නේ පහේ ඉලක්කමට පමණයි. එක්කෙනෙකුට විතරයි මෙතනින්. එක්කෙනෙකුට විතරයි මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් මෙතන පහේ ඉලක්කම ඒ කියන්නේ මෙයාට එන්න පුළුවන් හැකියාව තියෙන එක්කෙනෙකුට විතරයි. ඊතුරු සංඛ්‍යා 7න් දෙකක් මෙතනට තේරෙන්න ඕනේ. ඊතුරු සංඛ්‍යා 7න් දෙකක් අපි ගණනය කරමු. පහේ ගුණාකාර ගණන සමානයි 7 p2 වතාවක් 1යි. සුළු කරන්න 7 ක්‍රමාරෝපිතයේ බෙදීම 4 රින 2 ක්‍රමාරෝපිතය. ඒ කියන්නේ දරුවනේ 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 ක්‍රමාරෝපිතයේ බෙදීම 5 ක්‍රමාරෝපිතය උත්තරේ 42යි. පිළිතුර 42යි. දරුවනේ සංකරණ වල අපි ඉගෙන ගත්තා දැන් ප්‍රමේයන් 3ක් ඉගෙන ගත්තා. මම ආයෙත් මතක් කරන ප්‍රමේයන් 3 ඒ තමයි එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් සරල රේඛාවක පිළියෙල කළ හැකි ආකාර ගණන n ගේ ක්‍රමාරෝපිතය වෙනවා. අපි මේ අවස්ථාවේදී පුනරාවර්තන රහිතව right එක්වරක් පමණක් යෙදීමට හැකි විට සීමා කිරීම් 3ක් තිබුණා පළවෙනි ප්‍රමේයේදී. ඒ තමයි එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් පුනරාවර්තනය රහිතව සරල රේඛාවක පිළියෙල කළ හැකි ආකාර ගණන ක්‍රමාරෝපිත n කියලා අපි සැලකුවා. අපි ගණනය කරගත්තා. ඒක තමයි පළවෙනි ප්‍රමේය. ඊට පස්සේ සංකරණවල දෙවෙනි ප්‍රමේයයේදී අපි කිව්වා මේ ද්‍රව්‍ය n ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් නැහැ. සියල්ල අසමාන නො වූ සංකරණ. ඒ කියන්නේ සමාන ඒවා තියෙනවා මේක ඇතුලේ. අපි කිව්වා ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් p ප්‍රමාණයක් සමාන නම් එම ද්‍රව්‍ය n ප්‍රමාණයමගෙන සරල රේඛාවක සෑදිය හැකි ආකාර ගණන n ගේ ක්‍රමාරෝපිතයේ බෙදීම p ගේ ක්‍රමාරෝපිතයේ ආකාරයෙන්. දෙවෙනි ප්‍රමේය. තව දුරටත් එම ද්‍රව්‍ය තුල ද්‍රව්‍ය p ප්‍රමාණයක් සමානයි, වෙනත් ද්‍රව්‍ය q ප්‍රමාණයක් සමානයි, වෙනත් ද්‍රව්‍ය r ප්‍රමාණයක් සමානයි නම් අපි කිව්වා මේ ප්‍රමේය තව දුරටත් අපිට වර්ධනය කරන්න පුළුවන් n ගේ ක්‍රමාරෝපිතයේ බෙදීම p ගේ ක්‍රමාරෝපිතය q ගේ ක්‍රමාරෝපිතය r ගේ ක්‍රමාරෝපිතය ආකාරයෙන් අපිට මේක වර්ධනය කරන්න පුළුවන්. තුන්වෙනි ප්‍රමේයයේදී අපිට අපි කිව්වා ද්‍රව්‍ය එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් ද්‍රව්‍ය පුනරාවර්තනය නොවන විට in r ප්‍රමාණයක් පමණක්. දැන් සියල්ලම ගන්නෑ. කලින් අවස්ථාවන් දෙකේම සියල්ලම ගත්තා. නමුත් තුන්වෙනි අවස්ථාවේදී සියල්ලම ගන්නෑ. r ප්‍රමාණයක් පමණයි. එකිනෙකට වෙනස් ද්‍රව්‍ය r ප්‍රමාණයක් පමණක්ගෙන සරල රේඛාවක පිළියෙල කළ හැකි ආකාර ගණන n ගේ ක්‍රමාරෝපිතයේ බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය. එහෙම නැත්නම් npr මගින් අංකණයකින් අපි සංකේතවත් කරා. තුන්වෙනි ප්‍රමේයයේදී. දැන් මේ ප්‍රමේයන් තුන පුරාවටම එක සීමා කිරීමක් තිබුණා. ඒ තමයි ද්‍රව්‍ය පුනරාවර්තනය වෙන්නේ නැහැ. එක හිස් තැනකට එක්කෙනෙක් පාවිච්චි කරොත් එක පිළියෙල කිරීමට එක්කෙනෙක් පාවිච්චි කරොත් නැවතත් එයාව අපිට ගන්න බෑ. දීලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණයම පමණයි. දැන් එහෙනම් හතරවෙනි ප්‍රමේය යටතේ අපි ඉගෙන ගන්නේ ද්‍රව්‍ය පුනරාවර්තනය වීමට හැකියාව පවතින විට අපි කොහොමද සංකරණ ගණනය කරන ආකාරය. දැන් උදාහරණයක් විදිහට මල් ළඟ තියෙනවා මට ප්‍රමාණවත් තරම් නිල් පාට චෝක් සහ සුදු පාට චෝක්. දැන් මට මේකෙන් දෙන්නෙක් තෝරගන්න ඕනේ. මට නිල් පාට චෝක් සහ සුදු පාට චෝක් මට පුනරාවර්තනය යොදන්න තරම් ඇත්තරම් අවස්ථාව තියෙනවා. ඇත්තරම් මල් ළඟ තියෙනවා. එසේ තිබියදී මට හිස්තැන් දෙකකට දාන්න ඕනේ. මෙන්න මේ නිල් පාට චෝක් සහ සුදු පාට චෝක් අතරින් පුරව ගන්න ඕනේ මේ හිස්තැන් දෙක. එතකොට දරුණි බලන්න මට පළමු හිස්තැනට මට මෙතනදී පාට දෙකයි මල් ළඟ තියෙන්නේ. හිස්තැන් දෙකයි තියෙන්නේ. දැන් මට පළමු හිස්තැනට
මේ පළමු හිස් තැනට දෙන්න පුළුවන් වර්ණ මොනවද තියෙන්නේ? මට පළමු හිස් තැනට දෙන්න පුළුවන් නිල් වර්ණය. පළමු හිස් තැනට මට දෙන්න පුළුවන් නිල් වර්ණය. මට පළමු හිස් තැනට සුදු වර්ණය දෙන්නත් පුළුවන්. පළමු හිස් තැනට සුදු වර්ණය දෙන්නත් පුළුවන්. ඊට පස්සේ දෙවෙනි හිස් තැනට එහෙනම් පළමු හිස් තැනට දෙන්න පුළුවන් වර්ණ දෙකක් තියෙනවා. පළමු හිස් තැනට දෙන්න පුළුවන් වර්ණ දෙකක් තියෙනවා. දෙවෙනි හිස් තැනට එද්දි මම කියනවා දෙකයි. දෙවෙනි හිස් තැනට එද්දි මට නැවතත් දෙන්න පුළුවන් නිල් වර්ණය. කලින් අවස්ථාවේදී මෙහෙම උන්නේ නැහැ. කලින් ප්‍රමයන් වලදී මට දෙවෙනි හිස් තැනටදී නැවතත් මට දෙන්න පුළුවන් නිල් වර්ණය. ඒ වගේම මට නැවතත් දෙන්න පුළුවන් සුදු වර්ණය දෙවෙනි හිස් තැනට එද්දි. එහෙනම් මේකෙදී අපිට දෙවෙනි හිස් තැන සඳහා දෙන්න පුළුවන් එකිනෙකට වෙනස් වර්ණ දෙකක් තියෙනවා. එකිනෙකට වෙනස් වර්ණ මෙතනටදී දෙකක් තියෙනවා. තේරුම් ගන්න පුතේ. එහෙනම් මට මෙන්න මේ පිළියෙල කිරීම හදන්න පුළුවන් නිල් සහ සුදු වර්ණේ හිස් තැන් දෙකක් පිළියෙල කළ හැකි ආකාර හිස් තැන් දෙකක් පුරවන්න පුළුවන් ආකාර තියෙන්නේ දෙක වැඩි කිරීම දෙකයි. පළමු හිස් තැනට වර්ණ දෙකයි, දෙවන හිස් තැනට වර්ණ දෙකයි. එහෙනම් පිළිතුර 4යි. දැන් මම ළඟ තියෙනවා අපි තවදුරටත් මේ උදාහරණය දීර්ඝ කරමු. දැන් මම ළඟ තියෙනවා රතු වර්ණයක්. රතු වර්ණයක් තියෙනවා. දැන් මම ළඟ තියෙනවා නිල් වර්ණය, සුදු චෝක් සහ රතු චෝක් කියන වර්ග තුනින්ම තියෙනවා මට ඇතිතරම් පුනරාවර්තනය වල යොදන්න පුළුවන්. එතකොට බලමු. දැන් දරුණේ තවමත් මම හිස් තැන් දෙකකට තමයි තෝරගන්නේ. මම ළඟ තියෙනවා වර්ණ තුනක් නිල්, රතු සහ සුදු. නමුත් මට මේ හිස් තැන් දෙකක් තමයි පුරවා ගන්න ඕනේ මේ වර්ණ වලින්. දැන් මේ පළමු හිස් තැන තෝරා ගැනීමේදී පළමු හිස් තැන පිරවීමේදී මට නැවත නිල් වර්ණය භාවිතා කරන්න පුළුවන්. සුදු වර්ණය භාවිතා කරන්නත් පුළුවන්. නැත්තම් රතු වර්ණය භාවිතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පළමු හිස් තැන පුරවන්න දැන් මල් ළඟ තියෙනවා ක්‍රම තුනක් තියෙනවා. මේ පළමු හිස් තැන පිරවිය හැකි ද්‍රව්‍ය තුනක් තියෙනවා. දෙවන හිස් තැනට යද්දි ආය කියන්න දෙයක් නෙමෙයි. නිල් වර්ණය, සුදු වර්ණය හෝ රතු වර්ණය යන වර්ණ තුනම දැවතත් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මෙතනදිත් තියෙන්නේ වෙනස් ද්‍රව්‍ය තුනක් මට භාවිතා කරන්න පුළුවන් මේ හිස් තැන පුරවන්න. මෙම හිස් තැන් දෙක වර්ණ වලින් පිරවිය හැකි ආකාර එහෙනම් මට තියෙන්නේ 3 වැඩි කිරීම 3යි. එහෙනම් 9යි. හොඳයි. අපි තවදුරටත් මේක හිතමු. දැන් මල් ළඟ තියෙනවා කොළ පැහැති වර්ණයක් තියෙනවා. පුනරාවර්තනය වී යොදන්න පුළුවන් ඇතිතරම් ප්‍රමාණයක් මල් ළඟ තියෙනවා. දැන් මල් ළඟ නිල් වර්ණය, සුදු වර්ණය, රතු සහ කොළ වලින් මට ඇතිතරම් යොදන්න පුළුවන් චෝක් මල් ළඟ තියෙනවා. පුනරාවර්තනය භාවිතා කරන්න පුළුවන්. මට ඒ අවකාශය තියෙනවා. දැන් මම කියනවා හිස් තැන් 3ක් සඳහා දැන් බලමු පොඩ්ඩක් මේක වැඩි කරලා හිස් තැන් 3ක් සඳහා දැන් මේ වර්ණ වලින් පුරවන්නයි හදන්නේ මම. හිස් තැන් 3ක්. එතකොට දරුවනේ දැන් බලන්න පළමු හිස් තැනට යොදන්න පුළුවන් වර්ණ කීයක් තියෙනවද? නිල් වර්ණය පුළුවන්, සුදු වර්ණය පුළුවන්, රතු වර්ණය පුළුවන්. ඒ වගේම කොළ පැහැති වර්ණයක් පුළුවන්. දැන් මේ අවස්ථාව පුරවන්න වර්ණ 4ක් තියෙනවා. වර්ණ 4ක්. ඒ කියන්නේ එකිනෙකට වෙනස් වර්ණ 4ක් තියෙන නිසා මේ පළමු හිස් තැන පිරවිය හැකි ආකාර 4ක් තියෙනවා. දෙවන හිස් තැනට යද්දී දෙවන හිස් තැනත් පිරවිය හැකි. මට මේ පුනරාවර්තනය කරලා යොදන්න ඇතිතරම් මල් ළඟ තියෙන නිසා දෙවන හිස් තැනත් පිරවිය හැකි වර්ණ 4ක් තියෙනවා. තුන්වන හිස් තැනට යද්දී තුන්වන හිස් තැන පුරවන්නත් ඇතිතරම් වර්ණ 4ක් තියෙනවා. එහෙනම් පුතේ මේකේ අපිට ගන්න පුළුවන් පිරවිය හැකි ආකාර ගණන 4 වතාවක් 4යි. උත්තරේ 4 තුන්වෙනි බලය 64යි. බලන්න එතකොට මේකෙදි ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ප්‍රමේය ඔයගොල්ලන්ට දැන් තනියම ප්‍රමේය ගොඩ නගන්න පුළුවන්. ඒ තමයි යම් හිස්තනක් පුරවන්න මට අවකාශයේ තියෙනවා නම් ද්‍රව්‍ය n ප්‍රමාණයකින්. මේ හිස්තන පුරවන්න මට ද්‍රව්‍ය දෙකක් යොදා ගන්න පුළුවන් වුණා. මේ හිස්තන පුරවන්න මට ද්‍රව්‍ය තුනක්, එකිනෙකට වෙනස් ද්‍රව්‍ය තුනක් යොදා ගන්න පුළුවන් වුණා. මේ හිස්තන පුරවන්න එකිනෙකට වෙනස් ද්‍රව්‍ය හතරක් යොදා ගන්න පුළුවන් වුණා. එහෙනම් යම් හිස්තනක් පිරවීමට n ආකාරයකින් පුළුවන් නම් එවැනි හිස්තැන් මෙතනදී 2යි තිබුණේ. මෙතනදී 2යි තිබුණේ. මෙතනදී 3යි තිබුණේ.
එතකොට එවැනි හිස් තැන් r ගණනක් තියෙනවා නම් බලන්න අපිට උත්තරේ එන්නේ n ගේ r වෙනි බලය. n කියන එක නා නැවත නැවතත් n ගෙම ගුණ වෙනවා r වතාවක්. n ගේ r වෙනි බලය ආකාරයෙන්. හොඳයි. අපි එතනින් තමයි අපේ සංකරණවල හතරවෙනි ප්‍රමේය වෙන අවසන් ප්‍රමේයට යන්නේ. ඒතර දරුවනේ සංකරණවල අපිට එන හතරවෙනි ප්‍රමේය මෙන්න මේ ආකාරයෙන් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ තමයි කලින් උදාහරණයක් අපි සාකච්ඡා කරා වගේ පළමු හිස්තන පිරවිය හැකි ආකාරය. ඔයගොල්ලෝ මේක අහගන්න ගමන් ලියා ගන්න. පළමු හිස්තන පිරවිය හැකි ආකාර n, දෙවන හිස්තනත් පිරවිය හැකි ආකාර n, තුන්වන හිස්තන පිරවිය හැකි ආකාරයෙන් මේ ආකාරයෙන් අපි ඉදිරියට යනවා. r රින එක්වෙනි හිස්තන, ඒ කියන්නේ අන්තිම හිස්තනට කලින් එක්කෙනා. r රින එක්වෙනි හිස්තන පිරවිය හැකි ආකාර ගණනත් n, r වෙනි හිස්තන පිරවිය හැකි ආකාර ගණනත් n. එම නිසා පුනරාවර්තව යෙදිය හැකි, මම ඒක highlight කරනවා, පුනරාවර්තව යෙදිය හැකි ද්‍රව්‍ය n ප්‍රමාණයක්, මෙතන තියෙන වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් අතරින් r බැගින්ගෙන, එහෙනම් r ප්‍රමාණයක් තමයි r වතාවක් තමයි මේක නැවත නැවත යොදන්නේ. r ප්‍රමාණයක් ගෙන පිළියෙල කර හැකි ආකාර ගණන මෙන්න මේ ආකාරයෙන් වෙනවා. මේ තියෙන්නේ n වතාවක් මෙන්න මෙහෙම n වාරයක් ගුණ වෙනවා. එහෙනම් n ගේ r වෙනි බලය ආකාරයට ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. දරුවනි ලියන්න සංකරණවල අපිට ගන්න හතරවෙනි ප්‍රමේය බෝඩ් දිහා බලලා ලියන්න. එක් වස්තුවක් පුනරාවර්තව යෙදීමට හැකියාව ඇති විට වෙනස් ද්‍රව්‍ය n වලින් වරකට r බැගින්ගෙන රේඛාවක පිළියෙල කළ හැකි ආකාර ගණන n ගේ r වෙනි බලය වෙයි. අපි යමු, මම මේක පැහැදිලි කරන ඔයගොල්ලන්ට තවත් උදාහරණයකින්. එන්න මේ උදාහරණයට මම ළඟ තියෙනවා කළු පෑන, කළු පාට, රතු පාට සහ නිල් පාට තුන තියෙනවා. එතකොට මේ පාට තුنين මම හිස්තැන් දෙකක් පුරවන්නයි මගේ බලාපොරොත්තුව. හිස්තැන් දෙකක් සඳහා වර්ණ තෝරා ගන්නවා. හිස්තැන් දෙකක් සඳහා වර්ණ. එතකොට මට අවකාශය තියෙනවා මේ පළමු හිස්තැන පුරවන්න නිල් පාටින් පුරවන්න පුළුවන්. right. අපි මේක වෙනම ගමු. ඒතර කොයිතරම් ප්‍රමාණයක් හදන්න පුළුවන්ද කියන එක. මේ පළමු හිස්තැන පුරවන්න ආකාර තුනක් තියෙනවා. දෙවන හිස්තැන පිරවිය හැකි වෙනස් වර්ණ තුනක් තියෙනවා. මට පුනරාවර්තන නැවත මට දෙන්න පුළුවන්ගේ වර්ණය. ඒක නිසා මෙතන තියෙන්නේ පුතේ වෙනස් පාටවල් තුනක් තියෙනවා. නැවත නැවතත් r වතාවක් යොදන්න ඕනේ. 3 වර්ගය 9යි කියලා ලැබෙනවා. අපි බලමු මේ 9 කොහොමද ලැබෙන්නේ කියන එක. මට පුනරාවර්තන යෙදීමට අවකාශය ඇති විට මේ හිස්තැන් දෙක වර්ණ 3කින් පෙරවිය හැකි ආකාර 9ක් කියලා තමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ. මට මේ කොටු දෙකම නිල් වර්ණයෙන් දෙන්න පුළුවන්. නිල් පාට, මෙයත් නිල් පාට. පළවෙනි කොටුව නිල් පාට, දෙවන කොටුව කළු පාට. පළවෙනි කොටුව නිල් පාටයි, දෙවෙනි කොටුව රතු පාටයි. බලන්න එකිනෙකට වෙනස්. මේ අවස්ථාවන් තුන එකිනෙකට වෙනස්. දැන් මට පුළුවන් පළමු කොටුවට භාවිතා කරන්න කළු වර්ණය, පළමු කොටුව පුරවන්න. දෙවෙනි කොටුව පුරවන්නත් මට කළු වර්ණය භාවිතා කරන්න පුළුවන්. මට පුළුවන් පළමු කොටුව කළු පාටින් වර්ණ කරන්න. දෙවන හිස්තැන සඳහා නිල් පාට භාවිතා කරන්න පුළුවන්. මට පුළුවන් පළමු කොටුව කළු පාටින් වර්ණ ගන්නවන්න. දෙවන කොටුව රතු පාටින් ගන්න. බලන්න එකිනෙකට වෙනස්. දැන් දරුවනේ තවමත් මේක සංකරණ නිසා මෙතන පිළිවෙල වැදගත් නිසා පළමු කොටුව නිල්, දෙවන කොටුව කළු කියන එකත්, පළමු කොටුව කළු, දෙවන කොටුව නිල් කියන එකත් ඔය මෙතනදී එකිනෙකට වෙනස් සංකරණ දෙකක්, වෙනස් ෆොටෝ දෙකක්. මේ ෆොටෝ එකක්, මේ ෆොටෝ එක තව එකක්. ඒ සංකරණ වෙනස් සංකරණ දෙයක් විදිහට අපි ගන්නවා තවම. දැන් මට පුළුවන් තුන්වෙනි අවස්ථාවේදී, ඊළඟ අවස්ථාවේදී මට පුළුවන් පළමු කොටුව රතු, දෙවන කොටුවත් රතු. පළමු කොටුව රතු, දෙවන කොටුව නිල්. පළමු කොටුව රතු, දෙවන කොටුව කළු වර්ණයෙන් වර්ණ ගන්නවන්න පුළුවන්. මෙන්න තියෙනවා මට වර්ණ තුනක්
වර්ණ තුනක් එකිනෙකට වෙනස් වර්ණ තුනක් පුනරාවර්තනයව යෙදීමට හැකියාව ඇති විට හිස්තැන් දෙකක් පිරවිය හැකි ආකාර මේ තියෙන්නේ අවස්ථා 9 තමයි මේ දක්වලා තියෙන්නේ පිළිතුර අපි ප්‍රමේයෙන් ගත්තා 9යි කියන එක. දරුවනේ සංකරණවල හතරවෙනි ප්‍රමේය සංකරණවල හතරවෙනි ප්‍රමේය භාවිතා වන ගැටලු කීපයක් උදාහරණ කීපයක් අපි සලකමු. ඊළඟ පළවෙනි උදාහරණය කාසියක් උඩ දැමීමේදී ලැබිය හැකි ප්‍රතිඵල මුහුණ හා අගය වේ. head or tail කියන එක. එම කාසිය අටවතාවක් උඩ දැමීමෙන් කාසිය අටවතාවක් උඩ දැමීමෙන් ලැබිය හැකි සංකරණ ගණන සොයන්න. එහෙම නැත්නම් වෙනස් ප්‍රතිඵල කුලක ගණන තමයි අපෙන් අහන්නේ. සංකරණ ගණන සොයන්න. දරුවනේ එහෙනම් කාසියක් උඩ දැමීමේදී කාසිය අටවතාවක් උඩ දමනු. මෙන්න මේ ආකාරයෙන් අටවතාවක්. පළමු වතාව, දෙවන වතාව, තුන්වන වතාව, හතරවන වතාව, පස්වන වතාව, හයවෙනි වතාව, හත්වෙනි වතාව සහ අටවන වතාව. එතකොට මේ වතාවත් අටේදීම පළමු වතාවේදී මෙයාට එකිනෙකට වෙනස් ප්‍රතිඵල දෙකයි. දෙවන අවස්ථාවේ ප්‍රතිඵල දෙකයි. තුන්වන අවස්ථාවේ ප්‍රතිඵල දෙකයි. මේ ආකාරයෙන් සෑම අවස්ථාවකදීම පුතේ ප්‍රතිඵල දෙක බැගින් තමයි head or tail අගය හෝ මුහුණ head or tail. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් අපිට එකිනෙකට වෙනස් ප්‍රතිඵල තියෙන කුලක ගණන දෙකේ 8 වෙනි බලය. දෙකේ 8 වෙනි බලය 256. 256. මේ සරල දෙයක් අඳුනා ගන්න එක් වාරයකදී ලැබිය හැකි වෙනස් ප්‍රතිඵල ගණන තමයි දෙක. එවැනි වාර 8 වතාවකට මේක පුනරාවර්තනය වෙනවා. තේරුම් ගන්න දරුවනි ඊළඟ උදාහරණය ලියන්න. පාපන්දු තරංග 6ක ප්‍රතිඵල කල්තියා නිගමනය කළ හැකි ආකාර ගණන කොපමණද? පාපන්දු තරංග 6ක ප්‍රතිඵල කල්තියා නිගමනය කළ හැකි ආකාර ගණන කොපමණද? මෙතනින් දරුවනේ අපි ගමු ටිකක් වෙනස් විදිහට පාපන්දු තරගයක් ජය ගන්න පුළුවන් කණ්ඩායමක් පරාජය වෙන්න පුළුවන් කණ්ඩායම එහෙම නැත්නම් ජය පරාජයකින් තොරව ඩ්‍රෝ වෙන අවස්ථාව. ඒ සියල්ල සලකමු. එතකොට පාපන්දු තරංග 6ක් පැවැත්වෙන්නේ එතකොට පළමු තරංගය, දෙවන තරංගය, තුන්වන තරංගය, හතරවන තරංගය, පස්වන තරංගය සහ හයවන තරංගය. අපි තරංග දෙකක් සලකමු. තරංග දෙකක් විතරක් පවතින අවස්ථාවක්. එතකොට යම්කිසි පාපන්දු කණ්ඩායමක් පළමු තරංගයට යනවා. පළමු තරංගයට එම අවස්ථාවේදී පාපන්දු කණ්ඩායම ජය ගන්නවා, පරාජය වෙනවා, ජය පරාජයකින් තොරව අවසන් වෙනවා. දෙවන තරංගයට යද්දී පළමු තරංගය ජයගත් විට දෙවන තරංගය ජය ගන්නවා, පරාජය වෙනවා, ජය පරාජයකින් තොරව අවසන් වෙනවා. පළමු තරංගයේ පරාජය අවස්ථාවේ දෙවන තරංගයේ ජය ගන්නවා, පරාජය වෙනවා, ජය පරාජයකින් තොරව අවසන් වෙනවා. පළමු තරංගය ජය පරාජයකින් තොරව අවසන් වූ වෙලාවේ දෙවන තරංගයේ ජය ගන්නවා, පරාජය වෙනවා, ජය පරාජයකින් තොරව අවසන් වෙනවා. එතකොට පුතේ මේ තේරුම් ගන්න පළමු තරංගයේ ලැබිය හැකි ප්‍රතිඵල 3යි. ඒ එක් වෙනස් ප්‍රතිඵල 3 යටතේ දෙවන තරංගයට යද්දිත් නැවතත් ප්‍රතිඵල 3 බැගින් ලැබෙනවා. 3 බැගින් ලැබෙනවා. එහෙනම් අපිට මෙතනදී දෙවන තරංගයට යද්දි බලන්න පළමු තරංගයේ ප්‍රතිඵල 3යි දෙවන තරංගයට යද්දි ලැබිය හැකි තවත් ප්‍රතිඵල 3යි 3 වර්ගය. එතකොට දෙවන තරංගයේ වෙද්දි ප්‍රතිඵල 9ක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් 3 වර්ගය 9යි. මේ තුන ගුණ කරන්න එපා. අපි දන්නවා රුක් සටහනක් ආකාරයෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට ප්‍රතිඵල එකිනෙකට වෙනස් ප්‍රතිඵල 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එකතුව තමයි ප්‍රතිඵල ගන්න වෙන්නේ. එකිනෙකට වෙනස් ප්‍රතිඵල 9යි. මෙතනදී ගුණිතය ගන්නේ ගණන් කිරීමේ මූලධර්ම යටතේ 3 වරක් 3 9 කියන නැත්නම් 3 වර්ගය කියන එක. මේ ආකාරයෙන් පුතේ අපි මේක තව දුරටත් ගෙනාවොත් පාපන්දු තරංග 6ක් පැවැත්වෙනවා නම් ලැබිය හැකි ප්‍රතිඵල කලින්
නිගමනය කළ හැකි ආකාර 3 වෙනි බලය. 3 වෙනි බලය. ඔගොල්ලෝ සුළු කරගන්න උත්තරේ මේ ආකාරයෙන් ලැබෙනවා. සංකරණ වලින් සංකරණ 4 වෙනි ප්‍රමේය යටතේ අපි ගන්න ඊළඟ උදාහරණය ලියන දරුනේ මෙහෙම. ලියන පුද්ගලයෙක් පිරිමි පාසල් දෙකක් හා ගැහැණු පාසල් කාන්තා පාසල් ගැහැණු පාසල් 3ක් අසල ජීවත් වේ. ගැහැණු පාසල් 3ක් අසල ජීවත් වේ. ගැහැණු පාසල් 3ක් අසල ජීවත් වේ. ඔහුගේ පුතුන් තිදෙනා සහ දියණියන් දෙදෙනා පාසල් යැවිය හැකි වෙනස් ආකාර ගණන කොපමණද? හොඳයි දරුවනි, දැන් මේකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි පිරිමි දරුවන් පාසලට යැවිය හැකි වාර ගණන, ගැහැණු දරුවන් පාසලට යැවිය හැකි ආකාර ගණන. ඒක අවස්ථා දෙකක් තියෙනවා. දැන් කලින් අවස්ථාවල උදාහරණ තිබුණේ එක් අවස්ථාවයි. කාසියක් උඩ දාද්දී පාපඳු තරංගයකදී අපිට තිබුණේ එක් අවස්ථාවකින්. නමුත් දැන් මෙතනදී එහෙම නැහැ. වෙනස් අවස්ථාවක් තියෙනවා. අපි බලමු මෙන්න මෙහෙම. අපි මොහොතකට අමතක කරමු. මේ දියණියන් සහ පාසල් ටික මොහොතකට අමතක කරලා දාමු. මේ ටික අපි කලින් වගේ හිතමු. පුතුන් තිදෙනෙක් ඉන්නවා. පුතුන් තිදෙනා පිරිමි පාසල් දෙකට යවන්න පුළුවන් ආකාර ගණන. මම ලියනවා පුතුන් තිදෙනා පාසල් යැවිය හැකි පාසල් දෙකට යැවිය හැකි ආකාර ගණන යැවිය හැකි ආකාර. එහෙනම් පුතුන් 3 දෙනෙක් පාසල් දෙකකට යවන්න පුළුවන් ආකාර කොහොමද වෙන්නේ? බලන්න මේ 3 දෙනා. එතකොට බලන්න දරුවනේ පුනරාවර්ත යෙදෙන හැටි මේ පාසලට මේ දරුවන් 3 දෙනාටම දාන්න පුළුවන්. 3 දෙනාටම ඉන්න පුළුවන් මේකට. ඒ වань නැත්නම් දෙවෙනි පාසලත් මේ 3 දෙනාටම යන්න පුළුවන්. එහෙනම් පළමු පාසලට යන්න පුළුවන් 3 දෙනාටම ඒ වගේ පාසල් දෙකක් තියෙනවා. එහෙනම් 3 වර්ගය ආකාරයක් පවතිනවා. 3 වර්ගය ප්‍රමාණයක් පවතිනවා. හරි. මෙන්න මෙයා. එතකොට අපි හිතමු මෙන්න මේ 3 වර්ගයේ මේ අවස්ථා 9 තුල තියෙනවා 3 දෙනාම B එක පාසලට යන අවස්ථාව. දෙන්නෙක් B එක පාසලට ගිහිල්ලා එක්කෙනෙක් B දෙක පාසලට යන එක. ඒ ආකාරයෙන් එතකොට මේ පුතුන් තිදෙනාත් එකිනෙකාට වෙනස්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ පුතුන් තිදෙනා ABC කියලා දුන්නොත් එහෙම පුතුන් දෙනාගේ නම් තුන වෙනස්, රූප තුන වෙනස්. ගහන්න පුළුවන් ෆොටෝ ගන්න වෙනස්. 3 දෙනාම එක පාසලකදී ෆොටෝ එකක් ගන්නවා. AB එක පාසලකට ගිහිල්ලා B එක පාසලට ගිහිල්ලා C යනවා B දෙක පාසලට. වෙනස් ෆොටෝ එකක්. ඒ ආකාරයෙන් 3 වර්ගයේ ප්‍රමාණයක් යවන්න පුළුවන්. පළමු පාසලට එකිනෙකට වෙනස්ව 3 දෙනා ABC දාන්න පුළුවන්. දෙවෙනි පාසලට එකිනෙකට වෙනස්ව ABC 3 දෙනාව දාන්න පුළුවන්. එහෙනම් 3 වර්ගයේ ආකාරයක් තියෙනවා. අපි එයින් එක් අවස්ථාවක් සලකමු. පුතුන් තිදෙනාම B එක පාසලට යන අවස්ථාව සලකමු. උදාහරණයක් විදිහට. මේ වෙනස් ෆොටෝ 9 ඇතුලේ එක අවස්ථාවක් තියෙනවා. ABC පුතුන් තිදෙනාම B එක පාසලට යන අවස්ථාව සලකමු. දැන් මේ අවස්ථාව ගමු. ඒ එක් අවස්ථාවක් යටතේ එම එක් අවස්ථාවකට මේ දියණියන් දෙදෙනා අපි ගමු මේ දෙන්නා X සහ Y කියලා. මේ දියණියන් දෙදෙනාට මේ පාසල් 3ට යවන්න පුළුවන් ආකාර. එතකොට දැනටමත් පුතුන් තිදෙනා අපි එක පාසලකට යන අවස්ථාව තෝරාගෙන ඉවරයි. අපි හිතමු ඒ අවස්ථාවක් විතරක්. ඊට පස්සේ මේ දියණියන් දෙදෙනා ගැන හිතලා අපි ඒ දියණියන් දෙදෙනා මේ ගැහැණු පාසල් 3ට යැවිය හැකි ආකාර බලමු. එහෙනම් දරුවනි දියණියන් දෙදෙනා
පාසල් 3ට යැවිය හැකි ආකාර ගණන. එහෙනම් දරුවනේ මෙතනින් ලැබෙන්නේ අපිට ගන්න පුළුවන් දියණියන් දෙදෙනා. මේ දියණියන් දෙදෙනා මෙතනට දාන්න පුළුවන්. මෙතන දාන්න පාසල් 3ක් තියෙනවා. ඒ කියන්නේ හිස් තැන් 3ක්. පුනරාවර්තනය වෙන්න වෙනස් ප්‍රතිඵල එක් පාසලක් වෙන වෙනස් ප්‍රතිඵල දෙකක් තියෙනවා. දෙකේ තුන්වෙනි බලය. එහෙනම් සියලු දරුවන් පාසල් යැවිය හැකි වෙනස් ආකාර. ඒතර සියලුම දරුවන් එතකොට අපි මේ කතා කරේ ABC කියන පුතුන් තිදෙනාම B එක පාසලට ඇතුළත් වෙලා ඉද්දි දියණියන් දෙදෙනාට පුළුවන් මේ පාසල් 3ට යන්න දෙකේ තුන්වෙනි බලයේ ආකාරයකට. එහෙනම් මේ පුතුණුවන් තිදෙනාගේම එක අවස්ථාවක් සඳහා පමණයි මේ දියණියන් දෙදෙනාට පාසල් 3ට යන්න පුළුවන් ආකාර 8ක් දෙකේ තුන්වෙනි බලය ආකාර 8ක් පවතින. එහෙනම් පුතුන් තිදෙනාට එසේ යන්න පුළුවන් ආකාර තියෙනවා 3 වර්ගය නැත්නම් 9 ප්‍රමාණයක්. ඒ අවස්ථා 9 සඳහාම එකිනෙකට වෙනස් ආකාරයෙන් දියණියන් දෙදෙනාට පාසල් 3ට යා හැකි ආකාරය නම් අපිට ගන්න පුළුවන් 3 වර්ගයේ වතාවක් දෙකේ තුන්වෙනි බලය. පිළිතුර 72යි. එකිනෙකට වෙනස් ආකාර 72කින් අපිට පුළුවන් පුතුණුවන් තිදෙනාවත් දියණියන් දෙදෙනාවත් පාසල් යවන්න. මෙන්න මේකයි පිළිතුර වෙන්නේ. දරුවනේ සංකරණ සංයෝජන යටතේ මේ හතරවෙනි ප්‍රමේය අපි කතා කරන ඊළඟ උදාහරණය ලියා ගන්න. ලියන්න මෙහෙම 2 3 4 5 8 යන අංක අතරින් 800ට අඩු ඉලක්කම් 3 සංඛ්‍යා කොපමණ ගණනක් සෑදිය හැකිද? දරුවනේ මේදී අපි සලකනවා ඉලක්කම් පුනරාවර්තනයව යොදන්න පුළුවන්. පුනරාවර්තනය භාවිතා කරන්න පුළුවන් අවස්ථාව තමයි මේ සලකන්නේ. එතකොට අපි ළඟ තියෙනවා අංක 2 3 4 5 6 8. මෙතන අංක තියෙනවා 5ක්. ඒ අංක 5න් අපිට ඉලක්කම් 3 අංක 3 සංඛ්‍යා තමයි හදන්න ඕනේ. පුනරාවර්තනය විය හැකි විට පුනරාවර්තනයේ විය හැකි දැන් මෙතේ මේ අවස්ථාවේදී ඒක තමයි විශේෂත්වය. දැන් එහෙනම් දරුවනේ 800ට වඩා අඩු අංක හදද්දී අංක 3 සංඛ්‍යා හදද්දී මේ පළමු හිස්තැනට එන්න පුළුවන් සංඛ්‍යා පවතින්නේ 4ක් පමණයි. මොකද 800 එන්න බෑ 8 ඉලක්කම එන්න බෑ. ඒක නිසා මෙතන එන්න පුළුවන් ඉලක්කම් 4යි 2 3 4 5 කියන ඉලක්කම් ටික පමණයි එන්න පුළුවන්. 2 3 4 සහ 5 කියන ඉලක්කම් විතරයි මේ පළවෙනි හිස්තැනට නියෝජනය කරන්න පුළුවන්. එහෙනම් එසේ නියෝජනය කළ හැකි ඉලක්කම් පවතින 4ක්. ඉලක්කම් පවතින අවස්ථා 4ක් තියෙනවා. දැන් දෙවන හිස්තැනට යද්දී දෙවන හිස්තැනට භාවිතා කරන්න පුළුවන් ඉලක්කම් පවතිනවා පුනරාවර්තනය යෙදී හැකි නිසා නැවතත් මේ ඉලක්කම් සියල්ලම අපිට පාවිච්චි කරන්න පුළුවන්. 2 3 4 5 8 මේ පුනරාවර්තනය භාවිතා කරන්න පුළුවන් නිසා සියලු ඉලක්කම් නැවත භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙනවා නැවත ඉලක්කම් 5ක්. තුන්වෙනි ස්ථානට යද්දි පුනරාවර්තනය යෙදී හැකි නිසා නැවතත් වෙන ඉලක්කම් 5ක්. තේරුම් ගන්න. එහෙනම් සෑදිය හැකි අංක 3 ඉලක්කම් ගණන අංක 3 800ට අඩු ඉලක්කම් ගණන
800ට අඩු ඉලක්කම් ගණන සමාන වෙනවා 4 වතාවක්. එතන මෙතන තියෙන්නේ 5 දෙවෙනි බලය. 5 දෙවෙනි බලය 5 වර්ගයේ 25යි 25 රක් අතර 100යි. මේ තියෙන්නේ. ඊළඟ උදාහරණය ලියන්න 1 2 3 4 5 සංඛ්‍යා පුනරාවර්තව යොදා ගනිමින් 200ත් 500 අතර සංඛ්‍යා කොපමණ ගණනක් සෑදිය හැකිද? කොපමණ ගණනක් සෑදිය හැකිද? දැන් පුතේ අපි ළඟ තියෙන ඉලක්කම් පහක් පුනරාවර්තනව යොදන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ 200ත් 500ත් අතර. එහෙනම් දැන් සැලකිලිමත් වෙන්න ඕන අපිට මේ මුල් ඉලක්කමට භාවිතා කරන්න පුළුවන් අංක මොනවද කියන එක ගැන. 200ත් 500ත් අතරට නම් දරුවනේ අපිට මෙතනට මේ පළමු හිස් තැන සඳහා යොදන්න පුළුවන් 2 ඉලක්කම යොදන්න පුළුවන් 3 ඉලක්කම යොදන්න පුළුවන් 4 ඉලක්කම යොදන්න පුළුවන් 5 ඉලක්කම යොදන්න බෑ 500ට වඩා වැඩි වෙන නිසා 1 ඉලක්කම යොදන්න බෑ 200ට වඩා අඩු වෙන නිසා. නිසා 2 3 4 විතරයි පළමු ස්ථානට භාවිතා කරන්න පුළුවන් ඉලක්කම් 3ක් පවතිනවා. එහෙනම් දැන් ඉලක්කම් පුනරාවර්තනයව භාවිතා කළ හැකි නිසා දෙවන හිස්තැනට සහ තුන්වන හිස්තැනට භාවිතා කරන්න පුළුවන් ඉලක්කම් කොච්චරක් තියෙනවද? ඉලක්කම් 5 බැගින් තියෙනවා. මොකද දෙවන හිස්තැනටත් 1 2 3 4 5 භාවිතා කරන්න පුළුවන්. තුන්වන හිස්තැනටත් 1 2 3 4 5 භාවිතා කරන්න පුළුවන්. සරල දෙයක් අපිට ගණනය කිරීම ගන්න පුළුවන්. 5 වර්ගය වතාවක් 3යි. උත්තරේ 75යි කියන එක. මේ ආකාරයෙන් තමයි අපිට සංකරණ යටතේ 4 වෙනි ප්‍රමේයෙන් ලැබෙන උදාහරණ මෙන්න මේ විදිහට අපිට පෙළ ගස්සන්න පුළුවන්.